තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. දැන් මේ ලස්සන අර මට අද මේ දවස්වල කතා කරපු කාරණාවට මේ තියෙන සූත්‍ර දෙකක් හමුණා. අද කතා කරද්දී නෙවෙයි නිකන් මේ අර හෙද්දි හම්බුනේ. ඒකත් තමයි මොකද්ද අනත්තනි අත්තමානින් පස්සට මම විතර කියන ගාතාව දේවතාන පස්සනා සූත්‍රය. එහෙමයි. අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවකං නිවිත්තන්නා රූපස්මින් ඉද සත්‍යන්ති මඤ්ඤති. ඒ කියන්නේ අනාත්ම වූ දෙය ආත්ම වශයෙන් අරන් ඉන්න ලෝකයා දෙව් මිනිස්සුන්ගේ බලව නිවිත්තන්නා රූපස්මින් නාම රූපෙට සිංගගෙන ඉදං සත්‍යන්ති මඤ්ඤති. මේ ඇත්තයි කියලා හංගි. දැන් අර මේ අපි කතා කරේ මේ මොකද්ද මාළුත් මේ චංකිතුත්තේ එහෙමයි. දිට්ඨිය සුප්පටි විද්‍යා ගියාම මේ ඇත්තයි අනික බොරු. එහෙමයි. මේ ඇත්තයි අනික බොරු කියන්නේ නාම රූපයකට සිංගගෙන. මේ ඇත්තයි කියලා ඉඳන් සත්‍යන්ති මඤ්ඤති. මේ ඇත්තයි කියලා. එතකොට නාම රූපයක් එක්ක දැන් දිට්ඨිය සුප්පටි විද්‍යා නෑ දිට්ඨි නිච්ඡානකන්ති. දිට්ඨිය සුප්පටි විද්‍යා නෙමෙයි. දිට්ඨි නිච්ඡානකන්ති. දිට්ඨිය සුප්පටි විද්‍යා කියන්නේ පිට එකක්. ඒ කියන්නේ පිට දෙයකට පිළිසිදු වෙන ධර්මයේනේ. එහෙමයි. දිට්ඨි නිච්ඡානකන්තිනේ. ඒක දිට්ඨි නිච්ඡානකන්ති කියන කාරණාව හම්බුනහම දිට්ඨි නිච්ඡානකන්ති කියන එක ඉදිරිය තියෙන්නෙම තව කෙනෙක් එක්කනේ. Taman එක්කනේ. එහෙමයි. එතකොට ඒක ඇත්තයි කියන්නේ ඒක ඇත්ත නම් ඒම සත්‍ය නම් ඒ නාම රූප හම්බ වීම. ඊළඟට දැන් එතනදී අර සංකී සූත්‍රයේ කියන්නේ ඒකෙදි කියන්නේ තමයි සත්‍ය වදිනවා නම් ඒ ඇත්තයි කියලා ගන්නෑ. ගන්නෑ නේද? ඔව්. එතකොට දැන් මෙතනදී බලන්න දැන් ඒ ඇත්තයි කියලා ගන්න කවුද නාම රූප බැසගෙන අනාත්ම වූ ආත්ම වශයෙන් ගත්ත කෙනා. අනාත්ම වූ ආත්ම වශයෙන් ගත්ත කෙනා. එතකොට අනාත්ම වූ ආත්ම වශයෙන් නොගන්නා විදිහේ චින්තනයක් තියෙන කෙනා. ඒතකොට දැන් ඔතනදී තව එකක් කිව්වොත් සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන චින්තනයක් තියෙනවානේ. එහෙමයි. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්මය කියලා ගැනීමක් කියන එකත් එක්කනේ. එතකොට ඒ ආත්මය කියලා ගැනීමත් එක්ක තමයි මේ ඇත්තයි කියන හංගින්නේ. හැබැයි ආත්මය කියලා ගැනීම ඉක්මවන විදිහේ චින්තනයක් තියෙනකොට මේ ඇත්තයි කියලා හංගින්න විදිහක් නැහැ නාම රූපයේ සිංගගෙන. එහෙනම් එයාට බලන්න මේ ධර්ම අවබෝධ කරගන්න හැකියාව තියෙන කෙනාට පිටින් පොඩි තල්ලුවක් නේ තියෙනවනේ. පිටින් පොඩි තල්ලුවක්. එයාගේ චින්තනය ඒක. පිටින් පොඩි තල්ලුවක් එනකොට අන්න සත්‍ය අවබෝධය කරා යනවා. ඒක තමයි බාහිර සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. එතකොට සමිනස ඇත්තටම නාර සත්‍ය යාට තිබ්බට සත්‍ය කියලා තිබ්බට ඒකේ පැහැගෙන අල්ලන් ඉන්නේ නැහැ කියන එක නේද සමිනස? ඒ කියන්නේ ඒ හම්බ වෙච්ච කාරණාව දැන් අපි ඊයේ කතා කරේ. ඒ හම්බ වෙච්ච කාරණාව දැන් යමක් හම්බ වුණා නම් හරි විදිහට යමක් හම්බ වුණා නම් ඒ හරි විදිහට හම්බෙච්ච කාරණාව අපි ගත්ත බුදුරණවහන්සේ ධර්මයේ කියමුකෝ. එහෙමයි. දැන් අවබෝධයක් නැතිව තියෙද්දි බුදුරණවහන්සේ ධර්මය ඇහෙනවනේ. ඒකෙත් අපි ගන්නේ සද්ධාරුචනසෝ ආකාර පරිස්සක දිටිනිච්ඡානකන්දේ. හැබැයි ඒකේ තියෙනවනේ යම් කිසි කාරණාවක් ඒ ඇහෙන එක සද්ධාවෙන් කුචින් ගන්නවනේ තියෙන ටිකක් තියෙනවනේ ඇහිච්ච කාරණාව ඔස්සේ. ඒකට දිට්ඨිය සුප්පටි විද්‍යාව වෙන්නට එනවනේ. ඒක දිටිනිච්ඡානකන්ති වෙනවනම් දිට්ඨිය සුප්පටි විද්‍යාව වෙනව ධර්මයේ ඇහෙද්දි. දිට්ඨි නිච්ඡානක්ඛන්තිය වෙනවා නම් ඒ ඇහිච්ච කාරණා ඔස්සේ. ඒ කියන්නේ දිට්ඨිය සුප්පටි විද්‍යාව වෙන විදිහට ඒ ඇහිච්ච කාරණාවල දිට්ඨි නිච්ඡානක්ඛන්තිය වෙනවා නම් අන්නේ කෙනාට යොමු වෙන්නේ නැහැනේ
ආපහු මේ තමන් හරි කියන කාරණා. ඇයි සත්‍යය එතන තමන් කියන කාරණාවට නෙමෙයි. එතන සත්‍යය. ඒ සත්‍ය රැකෙනවා. හැබැයි මේ සත්‍ය අනික බොරුයි කියන කාරණාවට යන්නේ. දැන් අපි ගත්තොත් ලෝකයේ පැත්තෙන් යහපත් දේවල් ඒකක වුණත් සාමාන්‍ය අපි කතා කරේ කාමයන්ගේ ඉංග්‍රීච්ච ස්වභාවය ඉන්න කෙනෙකුට අනිකක කියන කාරණාවක් එක හැඟීමක් ඉදිලා නැහැ. එයාගේ නිවීමක් ඇතුලේ තියෙනවානේ. ඒ කියන්නේ ලෝකයේ පැත්තෙම නිවීමක් තියෙනවා. හික්මීමක් යම් හික්මීමක් ඒක නිවීම කියලා කියන්න පුළුවන්. ඒක එතන නිවීම කියන්නේ ලෝකේ වචනයනේ. එතන නිවීමක් තියෙනවා. එතකොට මේ නිවීම තුළ එයාට බාහිර ඇවිලිල්ලක් නැහැ. ඔව්. එතන බාහිර ඇවිලිල්ලක් නැත්තම් එයා යම් ප්‍රතිපදාවක් පුරු කරගෙන ගියා නම් ඒ ප්‍රතිපදාවට අදාළ සත්‍ය රැකෙනවා. මේ සත්‍යයි අනික බොරු කියන්නේ. ලෝකෙම ඇත්තෙනවා. ඒ කියන්නේ ලෝකේ යහපත් දෙයි. ඒ බුදුරණවහන්සේ ධර්මයේ හද්දී අන්න ඒක කොහොමද කියන්නේ? එහෙනම් එයා සත්‍ය අවබෝධය කරා යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී සමස එතනින් එහාට යනවද? එතනින් එහාට යනවා. එතකොට ඇත්තටම එතකොට එයාට මේ ශ්‍රද්ධාවෙන් පිළියරන් තියෙන පිට එකක් නෙමෙයි. ඔව්. එයාට සත්වජාත උපසංකමතු කියන කාරණාවත් එක්ක ඉඳලා තියෙනවා. ඒ කාරණාව. ඒ කියන්නේ සත්‍ය රකින්න අපි ගත්තොත් එහෙම අපි කවුරුත් ඉගෙන ගන්නේ බුදුරණවහන්සේගේ කියන හම්බ වෙන එකක් එක්කනේ. ඉගෙන ගන්නේ. අපි වෙන කෙනෙක් එකක් එකට ඉගෙන ගන්නේ නැහැනේ. එහෙනම් අපට සද්ධාජාත උපසංකමතු කියන කාරණාව එක්කනේ මේකේ අර්ථය ගන්න වෙන්නේ. එහෙනම් අපි දැන් මේ කියන්නේ අපි මේ කතා කරන පරියායක් ගත්තාම නැත්නම් අපි ගත්තොත් දැන් සමාධිය වඩන්න තව වෙන මොන හරි කරන්න කියලා ගත්තාම අපි එතකොට ඔන්න ඒ කාරණාවට ගත්තොත් බුදුරණවහන්සේ දාලා නැහැ. දැන් අපි ඉගෙන ගන්න බුදුරණවහන්සේ කියපු කාරණාව එක්ක ධර්මයේමනේ. එහෙනම් අපට ඒ සද්ධාරුචි අනුසරව කියන එකත් සද්ධාජාත උපසංකමතු කියන එකත් දෙකම එකක් වෙන්නට ඕනේ. එතන අපි වෙන එකක් ඉගෙන ගන්න නෑනේ. එහෙනම් අපට ඒ ඇහිච්ච කාරණාව තුළදී මේ කිසි විදිහකින් අඤ්ඤම් මොගමඤ්ඤම් ඉදමේ සත්‍යම් කියන කාරණාවට දෙන්නේ නැහැ. එතනදී වෙන්නේ සත්‍ය අවබෝධය කියන කාරණා. සත්‍ය රැකෙන චින්තන සත්‍ය අවබෝධය කියන කාරණාවට කියනවා. ඒ කියන්නේ පිටින් ඇහෙන ධර්මය මේ ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතික්ෂේප වෙන්න මම ඉඳිපේ. දැන් මට මොන හරි ලැබෙන්න ඕනේ. මට දැන් හරි දෙයක් ලැබුණාම මට දැන් ලැබිච්ච හරි දේ හරි පිට දේ වැරදි. ඔව්. මට දැන් ලැබිච්ච හරි දේ හරි ඒට එහා මට තියෙන දේ වැරදි. හැබැයි ධර්මයේ ඇහෙනකොට මට හරි දෙයක් ලැබිලා නැහැ. ලැබීම හරි මං වැරදි. සත්‍ය රැකුණා. ඉතින් පිට වැරදි කොහෙද? පිට වැරදි වෙන්නේ මට හරි දේ ලැබුණා නම්. මට හරි කියලා ලැබුණා නම් පිට වැරදි. එතකොට පිට වැරද්දක් කියලා එකකුත් නැහැ මට හරි දෙයක් කියලා එකකුත් නැහැ. අපි හිතමු යම් කිසි කෙනෙක් උදාහරණයක් ගත්තොත් ගමු. ඔය දැන් අද විකෘති කරුණු කියන්නේ. විකෘති කරුණු ඉස්මතේන්නේ. එතකොට විකෘති කරුණු අපි වැරදි කියලා කියන්නේ මට නිසා නෙමෙයි බුදුරණවහන්සේ කිව්ව නිසා. දැන් අපි කියවනම් මට තේරෙන දේ වැරදි කියලා මං කවුද ඒක කියන්නේ? දැන් අපි හිතමු ඔය ධර්ම භාවනා කරන ක්‍රම හරි ධර්ම විග්‍රහ කරන ක්‍රම හරි වැරදි කියලා අපි කියනකොට මට තේරෙන විදිහට නම් මම මේ කියන්නේ මම කවුද ඒක කියන්නේ? අපි කියන්නේ බුදුරණවහන්සේ කිව්ව එකට. ඒකට එක වැරදි කියන්නේ. ඒතර අපට පොඩ්ඩක්වත් අයිති නෑ ඒක. හැබැයි අපි දකිනකොට දැන් මම මේ කිව්වේ බුදුරණවහන්සේ ධර්මයක. අපට ඇහෙනවා එයා කියන එක. එතකොට අපි බුදුරණවහන්සේගේ ධර්මයක අපි මනලා ඒක අයින් කරන්නේ මට බුදුරණවහන්සේ ඉන්න නිසා. යමු වෙන්නේ. මට බුදුරණවහන්සේගේ ධර්මයේ හරියට හිටිනදී මම ඒ ධර්මයේ එක ඒකටම යොමු වෙච්ච තැනදී බුදුරණවහන්සේ මට ඉන්නවා කියන එක දෙන්නේ නැහැ නේ. බුදුරණවහන්සේ මට ඉන්න මං ඉන්න බෑ. නේ? බුදුරණවහන්සේ ඉන්න මම ඉන්න බෑ. එතකොට බුදුරණවහන්සේ කියපු කාරණාවෙන් ඒක හම්බෙලා නැහැ. මොකද මට එකක් හම්බෙලා. එහෙනම් ඒ නිසා මට බුදුරණවහන්සේ ඉන්නේ. බුදුරණවහන්සේ එතරම්මයි. වෙන එක නෙමෙයි. ඉතින් එතනදී අපට ඒක හම්බෙනවා නම් අපි අරක වැරදි කියන මොකක් එක්කද වැරදි කියන්නේ නැති වෙන කෙනෙක් ඇහෙන එක වැරදි කියන්නේ මොකක් එක්කද? මට දැන් අපිට බුදුරණවහන්සේ කියන්න බැරි වෙන හරියට හම්බුණා නම්
ඉතින් මම එක කියනවා නම් ඒක වෙන්නේ නැහැ. මම එක කියනවා නම් ඒක වැරදි කියලා ඒක වෙන්නත් බෑ. බුදුරණවහන්සේ එක කියනවා නම් ඒක වෙන්නත් බෑ. එහෙනම් මේ බුදුරණවහන්සේ කිව්ව දේ හම්බෙන්නේ නැහැ. හම්බුණා නම් ඒක වෙන්න බෑ. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් කියනවා කියලා මේ මොන හරි වැරදි දෙයක්. එතකොට මොකක්ද වෙන්නේ? අඤ්ඤ මොගමඤ්ඤන් නෙමෙයි නේද? ඉදමේව සත්‍යන් නෙමෙයි නේද? එතකොට වෙන්න ඕනේ මොකක්ද? අපට ඇහෙන්නේ මොකක්ද? අපට ඇහෙන්නේ පිටින් කණෙන් සද්දයක් නැහෙන්නේ විග්‍රහයක්. යම් විග්‍රහයක් ඇහෙන්නේ. දැන් මෙතන අපට බුදුරණවහන්සේ ධර්මයේත් එක්ක දිට්ඨි විඥානක් හන්තියේ සත්‍ය දැකීම සහ දිට්ඨිය සුප්පටි විද්‍යාව එක්ක ඒ කරුණ ඉස්මතු වුණා නම් සද්දයක් ඇහෙන එකක් හැරෙන්න මට ඒක තව එකක් එක්ක හඳීමක් වෙන්න පුළුවන්. එන්න බෑ. ඉතින් එහෙනම් අඤ්ඤ මොගමඤ්ඤන් කියන විදියක් නෑනේ. මට ඒක තව එකක් හදන්න විදියක් නෑ. මොකද්ද තියෙන්නේ? ඇහිච්ච සද්දයක් ස්වභාවයේ ඒ ස්වභාවය විතරයි. ඒකට ඒ යථා ස්වභාවය දකින්න එකක් විතරයි. එච්චරයි. අඤ්ඤ මොගමඤ්ඤය ගන්නෑ. අඤ්ඤ මොගමඤ්ඤන් වෙනවා නම් මේ මෙතන ඇත්ත හම්බෙලා නැහැ. මම ඉන්නවා. ඇත්ත හම්බෙලා නැහැ. බුදුරණාහිගේ හම්බෙලා නැහැ. එදර නාම රූපේ තිඟන අනාත්මදී ආත්මයෙන් අරගෙන. අන්න ඒකින්ද තමයි සායනස අර මේ මනීම කරන්නේ නේද? ඒ කියන්නේ මනීම කරන්නේ එකත් එක්ක. ඒ කියන්නේ මට බුදුහාමුදුරුවෝ ඈ? සාමාන්‍යයෙන් අර ඉදමෙවට චම්මගමන්නේ කියන ගමන් ඇතුළේ මේ අංගුත්තර නිකායේ ලක්ෂණිකාත සූත්‍රයක තියෙනවා. ඒක තව අර එන විදිහ කියන්නේ ඒක තවත් ඉස්තරාර්ථ දක්වලා කොහොමද දෙන්නේ කියලා. ඒකේ අර කෙලින්ම දෘෂ්ටි 10ම තමයි මේ ඉදෙලිකාවේ කියන්නේ සත්ත්ව ලෝකෝ ඉදමෙවටත් මොගමඤ්ඤයි. අසත්ත්ව ලෝකෝ ඉදමෙවටත් මොගමඤ්ඤයි. ඒ වගේ අනන්තවා ලෝකෝ ඉදමෙවටත් මොගමඤ්ඤයි. ඒ විදිහට ඒ අර මේ එදෙන විදිහක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අර කෙලින්ම අර ලෝකයේ පැත්තෙන් ඉඳන් දෘෂ්ටිකම තමයි අරකට එක සම්බන්ධ කරලා පෙන්නන්නේ එතන. ඒ කියන්නේ ලෝකෝත්තර නැහැ කියන එකනේ. ලෝකයේ පැත්තෙන් පෙන්නනවා කියන්නේ ලෝකයේ පැත්තෙන් ඒ කියන්නේ ඒකටම යමු වෙලා තියෙන්නේ. එහෙමයි අර ශරීරයයි ජීවයයි එකයි කියන එකත් ඉදමෙවටත් මොගමඤ්ඤයි. දෙකක් කියන එකත් ඉදමෙවටත් මොගමඤ්ඤයි. ඔය විදිහට ඒක යෙදෙන ටික ලස්සන විස්තර කරලා තියෙනවා සාමාන්‍යයෙන් දසක නිපාතේ සූත්‍රයේ. එතකොට ඊම ගත්තාම ඇත්තටම මේ දැන් බලන්නකො අපි ඊයේ කතා කරපු කාරණාවයි. දැන් මේ කාරණාව ගත්තට පස්සේ අපට ලොකු පොත් ගන්න ඉගෙන ගන්න නැතුව මේකේ කොච්චර දැක්කද බලන්න. ඒ කියන්නේ මේ කීප කාරණාවේ එහෙනම් අර ලොකු පොත් ගණන් තියෙන ඒ වගේ අපට ඉගෙන ගන්න ඒක තේරුම් ගන්න කියන එකට අපට අපේ ආයුෂ මදි. ඒකේ දින කරුණු ටික හොයන්න ගියා. දැන් මේක කාරණාවක් හොයන්න කොච්චර ගැඹුරක් යන්න තියෙනවද? මේක සමහරවිට මේ කියන්නේ හැම ඒ සූත්‍රයේ තියෙන හැම වචනයක්ම ඒ අලුරින්ම හොයාගන්න එකයි තියෙන අපිට තියෙන අපහසුතාවය. අපහසුතාවය. වෙන ඒක ඇත්තටම අපිට ඒ කියලා තියෙන අපිට ඒ කියලා තියෙන්නේ වැටහෙනවා නම් ප්‍රශ්නයක් නෑ. වැටෙන්නේ නෑ නේද? එතකොට මේ වචනේ ඒ කියන ගැළපුමත් එක්කත් බලන්න බෑ මේක කොහොමද දෙන්නේ? ගැළපුම, යෙදුම, සමාරිසරය ඊළඟට ඔය හැම එකක්ම බලන්න ඕනේ. ඔය එකක් කරන වල බැලුවොත් එහෙම අමාරුයි. එතකොට ඒකෙන් ඇත්තටම කොහෙද දැනකට අපි අහුවෙලා. ඉතින් ඇත්තටම ඊළඟට ඕකටම තව එකක් තමයි ඔය කාරණාව එක්කම දැන් බලන්නේ නම් ඒ කාරණාව කොච්චර ලස්සනද. තව සූත්‍ර කාරණාවක් තමයි මේ කලායිවාද සූත්‍රයේ එන කාරණාවක්. ඒකත් මට ඒක ඇහෙද්දිද මතක් වුණේ නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංතව එකක් තියෙනවා. නසඤ්ඤ සංඤී න විසඤ්ඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී හතරක් තියෙනවා. ඒතර මේක පස්තාතුරක් වගේ. අපි හොඳට බැලුවොත් න සංඤී සංඤී සංඥාවේ සංඥාව නැහැ. කියන්නේ හඳුනා ගැනීම නැහැ. පළවෙනි එක. ඒතර හඳුනා ගැනීම නැහැ කියලා ඊළඟට කියනවා න විසඤ්ඤී. විසඤ්ඤී කියලා කියන්නේ සංඥාව නැහැ කියන එක නෙමෙයි. විසඤ්ඤ වෙලා කියලා කියන්නේ දැන් ඒක ඔන්න ඒක වචන දෙක හොඳට තේරුම් ගන්න. ඊළඟට තුන තමයි අසඤ්ඤී කියන්නේ. අසඤ්ඤී කියන්නේ සංඥාව නැහැ. න සංඤ්ඤ සංඤී කියන්නේ සංඥාවේ සංඥාව නැහැ. හඳුනා ගැනීම නැහැ තමයි න සංඤ්ඤ සංඤී. න අසඤ්ඤී කියන්නේ සංඥාව නැහැ. සංඥාව නැති කියන කාරණාවකටනේ ලෝකේ කැමති. ඊළඟට න විසඤ්ඤී නෑ ඊළඟට න විසඤ්ඤී නෑ තුන්වෙනි එක
සංඥා සංඥා විසඤ්ඤ නෝපි අසඤ්ඤා විබුද්ධ සංඥා. හතරෙන් එක විබුද්ධ සංඥා. එතකොට න විසඤ්ඤ සංඥේ සංඥා විසඤ්ඤ වෙලා නැහැ කියන එක අසඤ්ඤ කියන්නේ තව එකක්. ඔන්න අසඤ්ඤ කියන්නේ සංඥාව නැහැ. විසඤ්ඤ වෙලා සංඥා විසඤ්ඤ වෙලා නැහැ කියනකොට අපට අනියන් සිහිමුලා වෙලා වගේ. ඒක අපි හරි ලෝකේ පැත්තෙන් කතා කරන්න පුළුවන්. හැබැයි මේකේ අර්ථය අපට තව හොයන්න පුළුවන්. ඒ කියන්නේ සංඥාව ලැබෙන්නේ නැහැ කියන එක වගේනේ. විසඤ්ඤ වෙලානේ. එතකොට දැන් අර අපට උන්න අසඤ්ඤ කියන එකට වඩා අර මේ විදර්ශනාව කියන කාරණාවත් එක්ක සංඥාව ලැබෙන්නේ නැහැ කියන කාරණාවට ළඟයි. සංඥාවේ සංඥාව නැහැ කියලා වගේ ගන්න පුළුවන්ද? ඒක මේ පළවෙනි එක. ඒක පළවෙනි එක. සංඥාවේ සංඥාව නැහැ කියන එක. විභූත සංඥා කියන්නේ සංඥාව දුර වෙලා නෙමෙයි කියන්නේ. සංඥාව දුර වෙලා නැහැ. එතකොට දැන් සංඥාව දුර වෙලත් නැහැ. සංඥාවේ සංඥාවකුත් නැහැ. දුර වෙලා නැහැ. අයින් වෙලා නැහැ. කියන්නේ සංඥාව තියෙනවා. සංඥාව තියෙනවා. සංඥාවක් තියෙනවා. හැබැයි පළවෙනි එහෙම කියන සංඥාවක් නැහැ කියලා. සංඥාවේ සංඥාවක් නැහැ. සංඥාවට හඳුනා ගැනීමට කියනකොට වෙන එකක් කියන්නේ නැහැනේ. ඒතර හඳුනා ගැනීමක් නැහැ. ඒක පළවෙනි එක හඳුනා ගැනීමක් නැහැ. එතකොට අවසානයේ කියන හඳුනා ගැනීම දුර වෙලත් නැහැ. හඳුනා ගැනීමක් නැහැ. අවසානයේ කියන හඳුනා ගැනීම දුර වෙලත් නැහැ. ඊළඟ දෙකේ සංඥාව නැති වෙලත් නැහැ. අසඤ්ඤී කියන්නේ. අනිත් එක විසඤ්ඤ සංඥා කියන්නේ සංඥාව නොලැබී කියන්නේ විසඤ්ඤ වෙලා කියන්නේ නොලැබී නැත්තේ නෑ. දැන් මේක ප්‍රහේලිකාවක් වගේනේ. අන්නේ අරහත්ත්වය කියන්නේ. අරහත්ත්වය කියන්නේ. ඒතර නිරෝධේනේ අරහත්ත්වය කියන්නේ නිරෝධේනේ. දැන් අරහත්ත්වයේද අපිට හතරම හදා ගන්න ඕනේ නෑ. අපේ රස්තික හතරම හදා ගන්න නිරෝධය. මේ නිරෝධය කියන්නේ. ඒක නිරෝධය කියන්නේ දැන් අපි දන්නවා සංඥාව නම් අපි සංඥා නිරෝධයේ සංඥාව නැහැ කියන එකනේ අපි දකින්නේ. ඉතින් අසංඥේ සංඥාව නැහැ කියන එක විසංඥේ. ওই දෙකෙන් නිකන් සංඥා නැහැ කියන සමහරවිට දැන් අසංඥේ කිව්වහම අසංඥේ කිව්වම ගන්න සංඥාව නැති බව ඒක අපි මෙහෙදලා බලන එකනේ. Tamante එක නැහැ. ඒක අපි මෙහෙදලා බලන්නේ. සාක්ෂාත් වීමේදී එක නැහැ. සාක්ෂාත් වීමේදී සංඥාව නැති බවක් ලැබුණා කියලා එකක් නැහැ. එහෙනම් ලැබෙන්න බෑනේ. ඒ සංඥාව නැති බවක් ලැබුණා සංඥා කියන්න බෑනේ. ඒක තමයි සංඥා. ඒ සංඥාව තියෙනවා. ඒ සංඥාව නැති බව හම්බීම සංඥාව තියෙනවා. සංඥාව නැති බව හම්බීම සංඥාව තියෙනවා. එහෙනම් අසංඥා කියන්න බෑනේ. බෑ. එතනින් අවුල ඒකනේ. ඔව්. ඒ කියන්නේ සංඥාව නැති බව ප්‍රත්‍යක්ෂයි. අය සංඥාවක් නැහැ. සංඥාව නැති බව කියන සංඥාවක් නැහැ යාට. ඇත්තම සංඥාව නැහැ. ඒක තමයි සංඥා. විසංඥා කියනකොට ඔන්න සංඥාව ලයිව් නැහැ, සජීවී නැහැ, ප්‍රකට නැහැ සංඥාව විසංඥා වෙලා කියන එක. මේ ලෝකී මට්ටමින් අපි සිහිමුර්ජාවිච්චේ ගන්න පුළුවන් ලෝකී මට්ටමින්. මොකද සිහිමුර්ජාව වීම නෙවෙයි. අතනවාසේ සිහිමුර්ජාව වෙලා නැහැ. ජීවත් වෙලා ඉන්නේ. එහෙනම් ඒකට සිහිමුර්ජාව වීම කියන එක ගන්න කයත් එක්කනේ. ඒක කතා කරන එකක් නෙමෙයි. එහෙනම් එතන ඒක කොච්චර ඒ දෙක එක ගත්තාම මේ අපි සංඥා නිරෝධය කියන මේ සංඥා නිරෝධයේම අර්ථකථන තමයි මේ හතරම. සංඥා නිරෝධයේ අර්ථකථන තමයි මේ හතරම. එකක් නෙමෙයි. හැබැයි අසංඥී කියන කාරණාවත් විසංඥ සංඥා කියන කාරණාවත් ගත්තාම අපිට අපි දකින සංඥා නිරෝධය ඔන්න දෙකට වැටෙනවා. ඔය දෙකට වැටෙනවා. අපිට දැනට හම්බෙන සංඥාව ඔන්න ඔය දෙකට වැටෙනවා. නිරෝධය කියන්නේ. හැබැයි ඒක නෙමෙයි. මේ හතරම. සංඥාවේ සංඥාව නැහැ කියනවනේ. ඒක හඳුනා ගැනීම නැහැ කියන්නේ. හඳුනා ගැනීම නැහැ කියනකොට ඒ කියවනින් කියලා තියෙනවා හඳුනා ගැනීමට තාත්විකත්වයක් දීලා නැහැ. අර නිතරම කියන්නේ මිරිගුවන්නේ. එහෙමයි. මිරිගු ඇත්තක් නෙමෙයි. ඇත්තම මිරිගුවක් නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම. මිරිගුවට මිරිගු භවයේ ඇත්තක් නැහැ. මිරිගුවට මිරිගු වතුර භවයේ නෙමෙයි. මිරිගුවට මිරිගු භවයේ ඇත්තක් තියෙනවා නම් තමයි අපිට ගන්න වෙන්නේ මිරිගුවට වතුර භවයේ ඇත්තක් නැහැ කියලා.
දෙක. ඔව්. මිරිගුවට මිරිගු භවයේ ඇත්තක් තියනවා නම් තමයි අපට ගන්න වෙන්නේ මිරිගුවට වතුර භවයේ ඇත්තක් නැහැ කියලා. අපි ගන්නේ මිරිගුවට වතුර භවයේ ඇත්තක් නැහැ කියලා. ඒ ගන්නේ මිරිගුවට මිරිගු භවයේ ඇත්තක් තියෙන නිසා. ඔව්. ඔව්. මිරිගුවට මිරිගු භවයේ ඇත්තක් නැහැ. අන්න ඒක වෙන්නව න සංඤ්ඤ කියනකොට. න සංඤ්ඤ කියනකොට ඒ හඳුනා ගැනීමක් නේ කියන්නේ ආයේ වැරදිව හඳුනා ගැනීමක් තිබුණ නැති වුණා නෙමෙයි. වැරදිව හඳුනා ගැනීමක් තිබිලා ඒ වැරද්ද නැති වුණා නෙමෙයි. ඒතකොට වැරදි එකක් තිබිලා තියෙනවනේ. වැරදි උදේ වැරදි කියන්නේ. වැරදි උදේ වැරදි කියන කාරණාවමයි නිරෝධය කියන්නේ. වැරදි උදේ නැති වුණා කියන එක නෙමෙයි. වැරදි උදේ වැරදි කියන එක. ඒක නිසා තමයි න විභූත සංඤ්ඤය කියන්නේ. ඒ විභූත සංඤ්ඤය දාන්නේ සංඥාව නේද දුර නැහැ කියන එක දාන්නේ ඇයි? නැත්තම් අර නැති වුණානේ දැන්. නැති වුණාම සංඥාවක් නැහැ. නැත්නම් මොකද තිබුණ සංඥාවක් වැරදි තිබිච්ච සංඥාව නැති වුණා. ඉතින් නැති වුණා කියන එක වැරදි කියනවා. විභූත සංඤ්ඤය දුර නැහැ සංඥාව. ඇයි සංඥාව දුරුුන්නේ නැහැ කියන කාරණා දාන්න තියෙනවා. දුරුුණා කියලා දාන්න ගත්තනම් එතනදී අර වැරදිව සංඥාවක් තිබුණා. ඒ සංඥාව දුරුුණා. වැරදි සංඥාවක් ඒක. බොරු සංඥාවක්. මේක විතර දැනෙන්න. එතර මේ ඔය දැන් කහයිවා සුත්තු නිපාතෙම කරනකොට උන හිතන්න පුළුවන් පුදුම ගැඹුරුයි. හිතා ගන්න බැරි ගැඹුරුයි. මම ඕකේ තවත් තේරුම් ගන්න අනික් කාරණා මම තරුණ තුනක් මට මතක් වුණා. ඒකත් එක්කම කියන්නම්කෝ. දැන් ඔන්න එකක් අරක ගත්තා ඊළඟට සංඤ්ඤී ගත්තා. දැන් ඔන්න බලන්න අපි යම හිතන්න දෙන ඉඩ අයින් කරන්න යම් කිසි දෙයක් හිතන්න ඕන නැති විදිහට අපි දේවල් යොදන හැටි. අපිට හිතන්න යම් කිසි දෙයක් ඉඩ එද්දී ඒක හිතන්න ඕන නැති වෙන විදිහට සාධාරණීකරණය කරලා අපි හිතන්න ඒකට ඉඩක් නොදෙනවා අපි දන්න කාරණාවක් දාගෙන. කියන්නේ සමහර විචක්ෂණය කියන කාරණාව එන්නේ ඉඳ දෙන්නේ නැහැ. ඔව්. ඒක ඇතුළෙන්ම කියන මම දන්නවා හරි. ඔව් ඒ කියන්නේ අරකට වෙන සාධාරණීකරණයක් දෙනවා. මම මේ කාරණාව කියන්නේ. මනස කියන එක හම්බෙන්නේ මොකක් එක්කද? අරමුණු එක්කනේ. ඇහැ රූපේ කාර්ය. කන සද්දේ එක. මනස අරමුණ. අරමුණු කියන කාරණාවක් ඉදිරිය නැත්තම් ඇහැ කියන කාරණා මන කියන කාරණාවක් කියන එකක් කතා කරන්න බෑනේ. තද නින්ද සිහි මුර්ජාව. ඔන්න ඔක හිතන්න. තද නින්ද අපි ඒකත් අහනකොට සම්පූර්ණ සිහි මුර්ජාව. දැන් තද නින්ද සිහි මුර්ජාවේ අරමුණු තියනවද මනස තියනවද? අපි හිතන්නේ නැති එකක්. මොකද අපි හිතන්නේ නැත්තේ අපි ඒක වහලා දානවා. ඒක හිතන්න ඕනේ නැහැ. මේ හිතන්නේ අපි ජීවත් වෙලා ඉන්න කිතමුකෝ. අපි අරක වහලා දානවනේ. ඇයි අපි හිතන්න ප්‍රශ්නයක් නෙමෙයි. හිතන්න ඕනේ ප්‍රශ්නයක්. අපි ඕක හිතාගත්තත් අපි අපේ තියෙන යම් කිසි දුෂ්ටිකමක් කැඩෙනවා. අපි තියෙන යම් දුෂ්ටිකමක් කැඩෙනවා ඒ කාරණාව ගැන හිතන්නේ. දැන් එතන ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. ඒතර ආයතනයක් නැද්ද? ආයතනක් තියෙනවා. ආයතන තියෙනවා. මොකක්ද ආයතනේ? එතකොට සාමාන්‍යයෙන් නිකන් ඥානිත ආයතන අස කන නාසය දිව ශරීරය කියන එක ගෝච එක එන්නේ නැහැ නේද? ඒකට තියෙනවා නම් තියෙන්නේ මන. ඔව්. මනත් අරමුණුත් එක්කනේ. ඔව් අරමුණ නැති මනස. අරමුණ නැති මනස. එතකොට ඔන්න හරි ප්‍රශ්නයකට මොන පාන්නේ නෝ. මොකද්ද? තදවනින්ද එහෙම නැත්නම් සීමුර්ජාව. තියෙනදී. දැන් ඉවෙලේ අහලාට නිරෝධ වෙලාද? නෑ. අහලාට තියෙනවද? නැහැ. අර පහනක් නැහැ කියලා දන්නවා. නෑ මනත් අරමුණුත් එක්කනේ තියෙන්නේ. මන අරමුණු වලින් තොරව තියෙනවද?
හරි තවත් ඔක අපි තේරුම් ගන්න තවත් එකක් හිතමු. නෑ. මට දැන් ඔය හතන්වාන්සේ පැත්තද නෑ. ඉතින්ලාම මේ කතා කරන්න යන්නේ ඇත්තටම මම මූලිකම ආයතන තේරුම් ගන්නම කරනවා. ආයතනය කියන එක වටහා ගන්න මූලිකම තැන. එතකොට ඔන්න තව එකක් මම කියන්න. දැන් අපි කතා කරන්නේ මදුපිණ්ඩික සූත්‍රයේදී මනත් ධම්මත් එකතු වීම මනෝවිඤ්ඤාණේ තුන එකතු වීම පස්සයෙන් ඊළඟට විදීම ඊළඟ හඳුනා ගන්නවා ওই විදිහට විග්‍රහ කරනවා. හරි. අපි හිතමු යම් කිසි කෙනෙක් අර යම් වේජයේ සංසංජානති කරන්නේ නැහැ කියලා. අඩුම තරමේ සාධාරණීකරණයක් කරන්න තියෙන එකට අපි දන්න මොනවා හරි කැලලක් දාලා දිට්ඨිය මතන් හික්මුණාවක් කියලානේ. ඒ කියන්නේ හරි කියන එක නෙවෙයි මම කියන්නේ. අඩුම තරමේ ඒකට දාන්න තියෙන්නේ ඒ කියන්නේ මනයි අරමුණයි විඤ්ඤාණ එකතු වුණා ස්පර්ශ වුණා වින්දා වෙනදී හඳුනගත්තා කියන කාරණාව මම මැදිහත් වුණා කරේ නැහැ කියන එකට අපේ පැත්තෙන් හරි නැහැ. නමුත් අපිට දාගන්න තියෙන්නේ ඒ සිද්ධුුනේ නැහැ කියන එකට අඩුම දිට්ඨිය මතන් මුතේ මතන් හික්මුණා කියලාවත් නේ. හරි නැහැ වුණාට නමුත් දාගන්න තියෙන්නේ ඒකනේ. තක්මාලාට තේරෙනවද කියපේක? ඒක තමයි. හොඳ හිතන්න ඕන ගන්න මේ සලායතන දරුවගන්නේ හොඳ ගොඩක් වටිනාකමක් තියෙනවා. නෑ හීන නම් අපි හිතන හරිය කියලානේ. හීන නැති. අපි ඉන්න උපේතන් කරද්දී හිමුර්ජා වෙන්නේ. ඒනත් නින්ද ඕනේ නැහැ උපේතන් කරාම සිහිනති කරන්නේ. සිහියන්නේ නැහැ. අපිට දැනන්නේ ඒක හිතා ගන්න බැහැ ඒ හිතන එක මේ සලායතන දරුවන් ගන්න පුදුම වැදගත්කමක් තියෙනවා. අපි ඒක හිතන්නේ ඒක නවත්තන්නේ අපට තේරෙන්නේ නැති නිසා. ඒක ඕනේ. ඒක දිගේ යන්න කැමති නැහැ. කැමති නැහැ. ඒ කියන්නේ හිතන්න දෙයක් තියෙනවා. නමුත් හිතන්නේ මොකක් කරන්නේ වහලා දානවා. දැන් මම අර කියාගෙන ආවේ දැන් අපි යම් කිසි මට්ටමකට හරි වැරදි විදියට හරි තේරුම් ගන්න තියෙන්නේ. අසයි රූපය විඥාන එකතු වෙලා ස්පර්ශ වුණා වින්දා හඳුන ගැනීමෙන් පුද්ගලෙක් දාගෙන කතා කරන්නේ. වැරදි විදියට හරි අපට තේරුම් ගන්න තියෙන හිම වෙන්නේ නැත්තේ දිත්‍ය මත්තන් කියනකොට යන එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් අසයි රූපය විඥාන එකතු වුණා නමුත් ප්‍රකට නැහැ. මනයි අරමුණ විඥාන එකතු වුණා හැබැයි ප්‍රකට නැහැ. ඒ කාටද අඩුම වැරදි විදියකට හරි තේරුම් ගන්න දාගන්න තියෙන්නේ. දිත්‍ය මත්තන් සුතේ මත්තන් මුතේ මත්තන් හික්මන කෙනාට අන්න ප්‍රකටත්වයක් හම්බෙන්නේ නැහැ. එතකොට නිදාගෙන ඉද්දී සහ සිහිමුරුජ්ජා වෙලා ඉද්දී ඒ වගේ දෙයක් දැම්මුත් අපි නිදාගෙන ඉඳලා පස්සේ මාර්ගෙ හික්මනවා. නිදාගෙන ඊට පස්සේ සිහිමුරුජ්ජා වුණාට පස්සේ මාර්ගෙ හික්මනවා. නේද? අරමුණක් Tamanට ප්‍රකට වෙලා නැහනේ. ඒ කියන්නේ යමක් නිදේ හඳුනාගත්තේ නැහැ. දැන් අපිට අරමුණු තියනවා කියලා දාගන්න ඕන වුණොත් එහෙම එකට මනසට අරමුණක් තියෙනවා. ස්පර්ශ වුණා වින්දා. හැබැයි අපි ඒක හඳුනාගත්තේ නැහැ. ප්‍රපංච කරේ නැහැ. ඒක ලැබුණේ නැහැ. ඒක දාගත්තොත් අර විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන එකට අපි මේක සාධාරණීකරණය කරලා හරි දාගත්තොත් මේක එහෙම වෙන්නේ නැහැ. නමුත් අපිට කඩා ගන්න ඕන නම් මොකක් හරි එකදී අරක තේරුම් ගන්න එහෙම හරි දාගත්තොත් නේ යා ඔන්න මනසට අරමුණක් ආව හැබැයි ඒක මොකද්ද කියලා තේරුම් ගත්තේ නැහැ කියන්නේ නේ. එහෙනම් ඉතින් සිහිමුරු යාවුනාට පස්සේ බෙල්ල කප ගන්නවා. කපද්ද කියන කාට වෙන්න දෙයක් නැහැ. ඇයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් වෙයිද? ඒකනේ අරමුණ ප්‍රකට වෙලා හිතන්නේ නැත්තේ යා. සීනදුනාම ඕන එකක් කරනවා. සීනදුනාට පස්සේ කාට හරි කියන්න තියෙන සීනදුනාට පස්සේ මරලා ගන්න කියලා. එයි එතකොට එහෙනම් එතන ඒක වෙන්න බෑ නේද? එහෙනම් එතන අපිට කතා කරන්න බෑ මනසට අරමුණක් ආවා ඒක අපි මුල් කරලා අපි ඒක මුල් කරන් හඳුනාගත්තේ නෑ කියන පරියය දාන්නත් බෑ. නේ? මනස අරමුණක් තිබ්බ නමුත් අපට තේරෙන්නේ නෑ මොකද අපි දාගත්තේ නෑනේ ඒකට. හඳුනාගත්ත අපි ප්‍රපංච කරලා මේව කරගත්තේ නෑනේ. ප්‍රපංච කරලා මේව කරගත්තේ නැත්නම් විඤ්ඤාත මත්තන් කියලා අපිට දන්න මොකක් හරි ඕන හින්දා දාගන්න. ඒ කියන්නේ නිවන්න. ඒ දෙකමත් බෑ. එහෙනම් මොකද්ද? එතකොට එහෙනම් අරමුණක් තියනවා කියන්නේ බෑ. අපි තේරුම් ගන්න නැතුව අරමුණක් තියෙනවා. අපි මැදිහත් වෙන්න නැතුව අරමුණක් තියෙනවා. එහෙම කියන්න බෑ. එහෙනම් අරමුණක් නැහැ. එහෙනම් නිවිලද? එක්කෝ එක නිවීම නැත්නම් අපි දැන් ඉගෙන ගත්ත පරියයක් වලට පස්සේ එක්කෝ එක නිවීම වෙන්න ඕනේ. නැත්නම් විඤ්ඤාත මත්තන් වෙන්න ඕනේ. ওই දෙකම නෙමෙයි. නිවීමත් නෙමෙයි විඤ්ඤාත මත්තනුත් නෙමෙයි.
අපි ඒකට සාධාරණීකරණය කරනවා හරි. ඒක ඉතින් වඳනේ මොඩනේ හරි එච්චරයි හිතන්න ඕනේ නැහැ. ඉතින් අපි හිතන්නේ නැත්තේ ජීවිතේ ජීවත් වෙනවා කියන එකක් නේ. ඒක හිතන්නේම නෑ. මේක මොකද ලක්මාල් හිතන්නේ? ලක්මාල් අසුකාරීන විග්‍රහ වලින් වෙන තැනකට දාලා විග්‍රහ හැබැයි සූත්‍රයෙන් පැත්තෙන් මට ඊට පස්සේ දැනෙන්නේ. අසුකාරීන සූත්‍රයේ ඒ වගේ දැන් කතා කරන නේද තමයි මට හිතෙන්නේ ඒක මේක හොයන්න නැති කද්ද කියලා. අර නින්දගෙන කතා කරන්න ඕනේ ආයතන ගැන හොයන්න ඕනේ. ඒක ආයතන ගැන හොයන්න. ඒතර ආයතන දැන් අපි ඔන්න එකක් හිතනදී. දැන් ඔන්න හිතන්නකෝ දැන් අපි අහන්නේ මොන ධර්මයේද? මොන මේ හිතන්න පැති ටික අකාලික ධර්මයනේ. අහන්නේ අකාලික ධර්මය. ඒතර අකාලික ධර්මය අහනකොට කාලික විග්‍රහයක් ඉන්න බෑනේ. කාලික විග්‍රහයක් ඉන්න බෑ. දැන් අපි නිදි නෑනේ. දැන් සිහි මුර්ජාවල නෑනේ. කොයි විදිහට සිහි මුර්ජාවෙන් නිදාගන්නේ? පස්සේනේ. සිහි මුර්ජාවෙන් නිදාගන්නේ පස්සේනේ. ඒ කියන්නේ පස්සේ කියලා දෙයක පස්සේ දෙයක් කියනකොට අපි දැන් මම මේක කියන්න ඕන නිසා සිහි මුර්ජාවීම නිදා ගැනීම පස්සේ කියලා කියන්නේ මේක කියන්න ඕන නිසා නැත්නම් අපි වෙන දෙයක් එක්ක උනා හිතන්න ඕන එක. එතකොට කාලිකයි නේද? කාලික විග්‍රහයක් නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ ආයතන විග්‍රහය අකාලික බව පැහැදිලි කරපු කාරණාව හම්බ නොවීම නිසාම අපි කාලික වූ විග්‍රහයකට අපවැත්මක් බලනවා. කාලික දැන් අපි බලන්නේ මනස තියෙන්නේ නිදාගෙන අපි නිදාගෙන මත හැරෙමුකෝ. ඒක ධම්රිවිය නෑ ඒක ධම්රිවිය නේ. ඒක වෙනවනේ. ඊයේ අපි සාකච්ඡා කරපු එක එකත් වුණානේ. එතකොට දැන් ඇහැ රූප විඥාන කියන පස්සය දැක්කනම් දැන් ඇහැ රූප විඥාන කියන පස්සය දැක්කනම් කාලික භවය දෙන්නේ නෑනේ. ඊයේ සාකච්ඡා කරා ඉදින්නේ නෑනේ. හිත ධම්රිවිය යනවා ඉදින්නේ. එතකොට මේ කියන ඇහැ රූප විඥාන විග්‍රහය පවතින විදිහට ඊතරවන විදිහට මේ දැන් අපි කතා නෑ බුදුරණවහන්සේ පෙන්නකො ඊතරවන විදිහ මේ ඇහැ රූප විඥාන අපි මේ ඔය කතා කරන හදන පරියය ඔක්කොම ඊතරවන විදිහ තව එකක් හම්බ නොවන විදිහ එතකොට දැන් ඔන්න අපි ඒක ගැන යොමු වෙන්නෙම එතෙන්ද යොමු වෙන්නෙම ආයතනයක් කියන එකක් තියෙනවනේ. ආයතනයක් කරහම තමයි. නෑ මම කියන්නේ අපි යොමු වෙන්නෙම ලෝකයේ කෙනෙක් ඉන්නවා තියෙන්නේ එයා ඉන්නේ ආයතනයක් එක්ක. දැන් අපි නින්ද අතහරිමුකෝ හිත ධම්රි කියන්නේ. කෙනෙක් ඉන්නවා එයා ඉන්නේ ආයතනයක් එක්ක. මොකක් හරි ආයතනයක් එක්ක එයා ඉන්නේ. ඕක නිසානේ අපිට ආයතනයක් ඕන නැත්තේ. එතකොට අපි ඒ ආයතනය අපට ලැබිලා තියෙන්නේ මම එක්කද නැද්ද? මමත් එක්ක. බුදුරණවහන්සේ පෙන්වන විග්‍රහයේ තියෙන මම හම්බෙන්නද මම නොවෙන්නද? මම හම්බ නොවෙන්න. එතකොට එහෙනම් අර ආයතන සියල්ලක්ම මේ විදිහේ හම්බ වෙන්නේ මම හම්බ වෙන්න. මමත් එකයි ආයතන. පැවැත්මක් පවතින දේ ස්වභාවය. ඊතරණ විග්‍රහයනේ. එහෙනම් අපි අතීතයේ සිද්ධි අනාගතයේ සිද්ධි ඔය මොන කාරණාවක් අපි විග්‍රහ කරන්න ගත්තා බුදුරණවහන්සේගේ ධර්මයේ එක්ක ඒ කරන්න හදන්න තැනම තියෙනවා මොකද්ද මම සත්‍යයක් කෙනෙක් මම ඉන්නවා ඒ ඉන්නවනම් ඉන්නවනත් ආයතනයක් එක්ක ඉන්නවනම් ආයතන දෙන්න බෑනේ ඒ ඉන්නවනත් ආයතනයක් එක්ක එන නිදාගෙන ඉද්දි මම ඉන්නවා ඉන්නවනත් ආයතනයක් එක්ක සීමුර්ජාවේදී මම කෙනෙක් මම ඉන්නවා ඉන්නවනත් ආයතනයක් එක්ක
එතකොට අපි හිතමුකෝ මේ ධර්මයේ මම කියන කාරණාව යෙදෙන්නේ නැති විග්‍රහයකට චින්තනය යමු වුණාම නිදාගෙන කෙනෙක් ඉන්නවා. සීමුර්ජා වෙච්ච කෙනෙක් ඉන්නවා. හිතියොත් නේද මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා වුණත්. ඒකක් එක්ක නේද අපිට මේ ආයතන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයේදී කෙනෙක් හම්බ වීමක් ඉතින් නැති එකක් එක්කනේ ඔය මදුපින්නික සූත්‍රය පැහැදිලි කිරීම. හම්බ නොවන විදිහට. ඉතින් හම්බ නොවන විදිහට නම් ඇයි අතීතයේ ඉන්න එකක් හිටපු එකක්. ඇයි අනාගතේ වෙන එකක්. ඇයි සිහි මුර්ජා වෙච්ච එකක්. ඇයි නිදාගන්න එකක්. නිදාගන්න එකක් සිහි මුර්ජා වෙන්න එකක් හම්බ වෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ හම්බ වීමට තමයි ආයතන විග්‍රහයක් අවශ්‍යයි. ධර්මයේදී හම්බෙන්නේ එහෙම හම්බ නොවීම. දැන් අපි බලන්නේ සක්කාදිට්ඨිය දුරු වෙන එක පස්සේ කළා අරවා තියෙන સિદ્ધාන්ත ඇත්ත නෙමෙයි සනායතන කියන්නේ. ඒ ඇත්තනේ අර හොයන්නේ. ඒ ඇත්ත સિદ્ધාන්ත නෙමෙයි හොයන්නේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ මම කියන එතන වැරදි පෙන්වන එකනේ, ඊතර වෙන එකනේ. අර ඇත්ත સિદ્ધාන්තේ නෙමෙයි. මම ඉද්දි අර સિદ્ધාන්තය ඇත්තයි. එහෙනම් අර ඉද්දි අර સિદ્ધාන්තය ඇත්ත වෙනවා. ඒක කතා කරන්න වෙන්නේ ලෝකේ පරියායෙන් කවුද ලෝකේ දන්නේ? ඇත්තට මේක කතා කරන සාධාරණම දේ භෞතික ජීව විද්‍යාව. ඒක ජීව විද්‍යාවෙන් හැම කතා කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් කතා කරන්න තියෙන්නේ ලෝකේ අසංඤ්ඤ ස්වභාවය වාසය කරපු කෙනෙක් ගැන. අසංඤ්ඤ කෙනා දන්නේ නැහැ මොකක්ද? අසංඤ්ඤ කෙනාට අර ආයතත් කරනවා. අසංඤ්ඤ ඉද්දී අසංඥාවක් නැහැ. වචනින්ම සංඥාවක් නැහැ කියනවා. වචනින්ම සංඥාවක් නැත්තම් ඔන්න හිතන්න අසංඥා. අපිට මනයි අරමුණයි විඥානයයි එකතු වුණා. ඒක එකතු වෙන්න දෙපේ. එකතු වුණාට පස්සේ දැන් Tamanට හම්බෙන එක යම් සංඥායි තම විතක්කේ තියෙන්නේ. ඒක වෙන්න ඕනේ නේ. දැන් ඒක වෙලාද එතන? වෙලා නැහැ. ඒතකොට විඤ්ඤාතියද? විඤ්ඤාති මත්තද? විදර්ශනා මාර්ගයේද? නැහැ. නිවිලද? නැහැ. ඒ දෙකමත් නෙවෙයි නිවිලත් නැහැ. හැබැයි අරක වෙන්නේත් නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේත් නැහැ, නිවිලත් නැහැ, විදර්ශනා මාර්ගෙත් නැහැ. හැබැයි අසඤ්ඤයක් තියෙනවනේ. එහෙනම් ඒක ලෝකෙට නේ. තියෙන එකක් අර මමෙක් එක්කනේ අර විග්‍රහය මොකද්ද? ඒ විග්‍රහය පොතනකවත් මොන කොනකවත් නෑ. තියෙනා වූ සත්‍ය තිබෙන්නා වූ සත්‍ය સિદ્ધාන්තයක් තමයි මදුපිණ්ඩික සූත්‍රයේ මේකක් නෑ. තිබෙන්නා වූ ඇත්ත වූ સિદ્ધාන්තයක් ඉන්නා වූ සත්‍යයේ සිදුවන සිදුවීමක් පරිසම්පාද එහෙම එකක් නෑ. සිදුවීමේ ස්වභාවය. එතකොට මම මෙසේ කියනකොට සිදුවීමේ සබකටන් මෙසේ කියනකොට දැන් සිදුවීමක් නේ කතා කරන්නේ තියෙන්නේ. සිදුවීම. මේ කියලා පෙන්නනකොට තව එකක් එක්ක. මේ නම් අර මෙසේ කියනකොට මේ අර කියන එකක් නෑ ඒ සිදුවීම හම්බෙන්නේ. සිදුවීම හම්බ වෙනකොට සිදුවීම හම්බෙන්නේ නැහැ. ඒ හම්බෙන්න විදියක් නෑ. අන්නර ඊතරවන චින්තනයක් විතරමයි මේ ප්‍රතිපදාය බුදුරණවහන්සේ පෙන්නනවා. එහෙනම් අසංඤ්ඤය කියලා කතා කරන්න වෙන්නේ. අන්න මූලපරියාචුරදී මඤ්ඤණාවක් නේද දිව්‍ය ලෝකේ? බ්‍රහ්ම ලෝකෙ අසංඤ්ඤ මඤ්ඤණාවක් නෙමෙයිද? මඤ්ඤණාවක් නේ. ඉතින් මඤ්ඤණාවක් කියන්නේ ප්‍රත්‍යඥයටනේ. මාමාඤ්ඤයේ තියෙන සේකයයි. මඤ්ඤණාවක් තිබ්බොත් සංඤ්ඤය වෙන්නේ කොහොමද නැත්තේ? මඤ්ඤණාවක් තිබ්බොත් නේ අසංඤ්ඤය සිදු වෙන්නේ කොහොමද නැත්තේ? සිදු වෙන හැටියෝ නැත්තේ? එහෙනම් අසංඤ්ඤය පිළිබඳ මඤ්ඤණාවක් තිබුණොත් තමයි අසංඤ්ඤය වෙන්නේ. අසංඤ්ඤය තියෙන ස්වභාවය මොකක්ද නැත්තේ? එතකොට මඤ්ඤණාව මාමඤ්ඤී වුණාම අසංඤ්ඤය තියෙන විදිහක් කතා කරන්න දෙන්නේ නැහැ. එකේ දෙන්නේ නැහැ. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මපරියය ඔක්කොම තියෙන්නේ අර අසංඤ්ඤය තියෙන විදිහ දැන් අපිට තියෙන එහෙම එකක් නෙමෙයි. මාමඤ්ඤී නැත්නම් නමඤ්ඤී වෙන කෝණයටනේ තියෙන්නේ. එහෙනම් තියෙන කිසිම විග්‍රහයක් නෙමෙයි. එහෙනම් අපිට ඇහැ කියන කාරණාව, මන කියන කාරණාව කොහින්වත්
අපිට හම්බෙන දෙයක් එක්ක හම්බුනොත් බුදුරණාහි පෙන්නපු ස්පර්ශයට බුදුරණාහි පෙන්නපු සනායතනෙට වැරදින විග්‍රහය. ඒ කියන්නේ බුදුරණාහි පෙන්නපු සනායතනෙට ස්පර්ශයට සම්පූර්ණ විග්‍රහය වැරදි. ඒ අපට හම්බ වෙන්නේ යමක හම්බ වීම. මිසක් ඊතර වීමක් නෙමෙයි. අපි සමහරවිට ඇත්තටම ඒ කියන්නේ ඇත්ත හෝ නැත වගේ එකක ඔව් ඒ දෙක අනිවාර්යෙන් තියෙනවා. දැන් මාමඤ්ඤ කිව්වම සමහරවිට අර දැන් සතිපට්ඨාන සූත්‍රයේ එහෙම ඊළඟ තියෙන ඇත නැත කියන. ඒ කියන්නේ සමුදය වය සමුදය වය. ඒ වගේ ස්වභාවය. සමුදය වය කියන්නේ ඇත නැත කියන එක නෙමෙයි. නෑ මම එතන කලින් කියපු එක වැරදි. ඔව් සමුදය වය කියනකොට නෑ සමුදය වය එතන තියෙන සම්පූර්ණ මාර්ගයනේ. ඒක තමයි සායන. දැන් ඒ ඇවිල්ලා සීකයනේ සායන. සීකය. සීකයක් නෙමෙයි සීක භාවිතය. සීකයගේ භාවිතය. නැත්නම් සමුදේ වයි කියන එකක් ඉන්න. ඒ දෙන්න බෑ. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් සීකයගේ භාවිතය. සීකයගේ භාවිතය. හැබැයි එයා දකින්නේ සංඥා වේ වර්ධ විදියට සංඥා වර්ධ කියනකොට සංඥා වර්ධ සංඥාවක් තියෙනවා. ඔව් ඒකට බෑ. ඒක තමයි. මේ හැම එකම අර කොහෙන් ගියත් කොටු වීමක් තියෙනවා. මම කියන කොටු වීමක් එනවනේ. කොහෙන් ගියත් මම කියන කොටු වීමක් එනවා. එතකොට අන්න මම කියන කොටු වීම නොවන විදියට බුදුරණවහන්සේ මේක දීලා තියෙනවා මේ හිතිල්ල හිතන්න බැරි හිතිල්ල ලෝකයට. මේක අසාමාන්‍ය හිතිල්ල. අර ඔගේ එකකටවත් අහුවෙන්නේ නැති වෙන විදියට හිතන්න ඕන විදියට බුදුරණවහන්සේ දීලා තියෙනවා. මේක මෙහිම දුන්නේ කොහොමද කියන එක හිතා ගන්න බෑ. ඒ කියන්නේ කිසිම විදිහකට අහු නොවන විදිහට දෙයක් බුදුරණවහන්සේ දීලා තියෙනවා. හිතන්න ඕන විදිහට. දැන් අපිට හැම වෙලෙම තියෙන්නේ ආයතනය කියන කාරණාව නිට්ටය නොවන ආයතනයක්. දැන් ඒක සාමාන්‍යයෙන් ඒ විදිහට ඒ නිත්‍ය නොවන ආයතනයක් කියන එක සාමාන්‍යයෙන් අර අපි සුපසූත්‍රයේ ලෝකයේ අර පඬිතුයා පඬිතුයාට හම්බුනේ. ඒක නිසා ඔව්. අපි බුදුහාමුදුරු කිව්වේ ඕතර නෙවෙයි. ඊටත් හැබැයි ඕකමයි ඒ වුණාට ඕනේ විතර වෙනවා. ඕනේ නැහැ. ඒක දකින්න තැන දකින්න විදිය. දකින්න විදිය වෙන නමුත් ඒකමයි දකින්න විග්‍රහයේ වෙනසක් වගේ. දකින්න නෑ විග්‍රහයේ නෙමෙයි විදිය වෙනස. ඒකමයි. පදනම වෙනස්. පදනම කියන්නේ යන්නේ ඒක තමයි අර දකින්න ඕනේ විදිය පෙන්වලා දෙන්නේ. ඒක පෙන්වන්න තමයි හිතන්න ඕනකම දෙන්නේ. හම්බෙන්නේ නැහැ. අනිත්‍යයි කියලා හම්බෙනව නෙමෙයි අනිත්‍යයි කියන කාරණාව හිතන්න ඕනේ දෙන්නේ. ඒ දකින්න විදිහේ ස්වභාවය වෙනස් කරන්නේ. ලෝකයේ පඬිතුයාගේ එකට ඊට වැඩිය වෙනස් ආකාරයක කොනකින් දැන් අපි හිතමු සංඥාව අනිත්‍යයි කියලා කියනකොට ඒක ඇත්තක් නේ. සංඥාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි කියලා ඇත්ත හම්බෙන්නේ ඒ ඇත්ත තුළ ඉන්න කෙනෙකුට බුදුරණවහන්සේ ඒ සංඥාව අනිත්‍යයි කියන කාරණාව වෙන විදිහට හම්බ නොවන විදිහට සංඥාව අනිත්‍ය වෙන විදිහට සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහට මම කරුණු දෙකක් කිව්වා. සංඥාව අනිත්‍ය වෙන විදිහට සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහට සංඥාව අනිත්‍යයි කියලා සම්වර්ධනයකට දීලා තියෙනවා. සමහරවිට එතන සංඥා හම්බ නොවෙනවා කියන සංඥා හම්බ නොවන සංඥා අනිත්‍ය කියලා හම්බ නොවෙනවා. සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහට. සංඥාව මට අමතක වුණා සංඥාව අනිත්‍යයි කියලා යෙදෙන විදිහට يعني සංඥාව අනිත්‍යමයි ඒ විදිහමයි කියන්නේ සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහට හම්බ නොවෙන්න නම් සාමාන්‍යස හම්බෙච්ච පුද්ගලයා ගැනත් ඒක තමයි ඒ කියන්නේ ඒතකොට ඉන්නවනේ හැබැයි සංඥාව අනිත්‍යමයි මේ කියන්නේ. එහෙමද? සංඥාව අනිත්‍යමයි. ඔව්. හැබැයි පුද්ගලයා එතනදී ඒකනේ බුදුරජාණන් පහර දෙන්නේ. අන්න ඒකද? ඒකයි සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහ. හම්බ නොවන කියන එක ඒතර මම කියන එක. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කැඩෙන්න දෙන්නේ. හැබැයි සංඥාව අනිත්‍යමයි.
අන්නහද දැන් සංඥාව අනිත්‍යමයි. ඔව්. හැබැයි ඒ හරහාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ කියන්නේ සංඥාව අනිත්‍යමයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ සංඥාව අනිත්‍ය කියලාමයි. බුදුරන් වහන්සේ පෙන්වන සංඥාව අනිත්‍ය කියලා හම්බෙන්නේ නැහැ. එහෙමයි. හම්බෙන්න බෑ. හම්බෙන්නේ නැහැ. හැබැයි හම්බෙන්නේ නැති නිසාම ඔන්න හොඳට අහගත්ත කෙනාගේ ස්වභාවය. හම්බෙන්නේ නැති විදිහේ විග්‍රහයක් ඕන නේද? එහෙමයි. දැන් සංඥාව අනිත්‍යයි කියලා සාමාන්‍යයෙන් ඕක ඇහෙනකොටම ඇත්තටම අනිත්‍යයෙන් සංඥාව. ඕක හම්බෙනවනේ. ඒක හම්බුණාට පස්සේ හිතන්න ඕනේද? අපිට හිතන්න ඕනේ. නෑ හම්බුනම හිතන්න ඕනේ නෑ. අරක හම්බුණාම හිතන්න. ඔව් ඇත්තටම සංඥාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි කියලා හම්බුනම හිතන්න ඕනේ හත් නේ. හරි. හිතන්න ඕනේ. හැබැයි සංඥාව අනිත්‍යයි කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. ඇත්ත ඒකම. පෙන්නපු විදිහේදී සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන සංඥාව අනිත්‍යයි කියලා සම්මර්ෂණය වෙන අන්න ක්‍රමී. අන්න එකයි වෙන්නේ. සම්මර්ෂණය වෙන කෙනෙක් අන්න එතන එනවා. ඒ කියන්නේ සංඥාව අනිත්‍යයි කියන පරයයමයි සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවෙන්න ඕනේ. හැබැයි හම්බුනා නම් සම්මර්ෂණය දෙන්නේ නැහැ. සංඥාව අනිත්‍ය කියලා හම්බුනා නම් සම්මර්ෂණය දෙන්නේ නැහැ. කරන්න ඕනේ නෑ. ඇත්තනේ හම්බුනේ. එහෙමයි. අය මොනව කරන්නද? එහෙමයි. හැබැයි සංඥාව අනිත්‍යයි. අනිත්‍ය කියලා හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති හින්දා අසම්මත. හම්බෙන්නේ නැති නිසා දැන් මේ අවබෝධ කරගන්නත් හම්බෙන්නේ නැහැ. හැබැයි අවබෝධ කරගන්න කලිනුත් අවබෝධ කිරීමේ හැකියාව තියෙන කෙනාටත් සංඥාව අනිත්‍යයි කියන එක බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට. අන්න ඒකට අවශ්‍ය එකයි බුදුරණවහන්සේ. නැත්තම් අතනින් එහාට කිව්කයි. ඔව් සංඥාව අනිත්‍ය වෙන එක බුදුරණවහන්සේ අවශ්‍ය නැහැ. සංඥාව අනිත්‍යයි. ඇත්තටම සංඥා පඬිතය කියන සංඥාව අනිත්‍යයි. හැබැයි සංඥාව අනිත්‍යයි බුදුරණවහන්සේ සංඥාව අනිත්‍ය ක්‍රමයේ කියනවා. ඒක මේ ලෝකෙට එකක් නෙමෙයි. ඒක ඒ සංඥා අනිත්‍ය කියන එකමයි වෙන එකක් නෙමෙයි. හැබැයි අපට සංඥා අනිත්‍ය කියලා හම්බ වෙනවා. හම්බුණා නම් බුදුරණවහන්සේ ඕනේ නැහැ. සංඥා අනිත්‍ය කියලා හම්බුණා නම් බුදුරණවහන්සේ ඕනේ නැහැ. සංඥාව අනිත්‍යයි කියන කාරණාව හම්බ නොවි බුදුරණවහන්සේ හම්බ වෙනවා. මොකද හේතුව හම්බ වෙන කාරණාව සංඥාව අනිත්‍යයි කියන හම්බ වෙන කාරණාව හම්බ නොවන විදිහට හිතනද බුදුරණවහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ එතනදී ඒකමනම් අර ඊට කලින් අපි සංඥාව අනිත්‍යයි කියලා ගත්ත එකේ වරදක් අහු වෙන්න ඕනේ නේද? මෙහෙම. ඒක වරදක් කියලා හමුත් ඒත් ලෝකෙට ගිහිල්ලානේ. ඇයි ඒකනේ වැරදි. මෙතන ඒක නෙමෙයි වැරදි. තමයි වැරදි. ලැබිච්ච එක. ඔව් තමයි වැරදි. ඒක නෙමෙයි වැරදි. ඒක වැරදි නම් වෙන හරි එකක් තියෙනවනේ. අරක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමමයි. මේ දකින්න විදිය. ඔව් ඒක හැමමයි. ඒක කිසි වෙනසක් නැහැ. සංඥා අනිත්‍යමයි. බයි සංඥා අනිත්‍යයි කියලා අපි මෙහිම තවදාන්නේ මම කියන එකේ පැවැත්ම ගැන ඒකත් හොයන්න ඕනේ. මේ යෙදෙන ක්‍රමෙ මම කියන වැරද්ද නොයෙන්නේ. මම උදාහරණයක් කියන්න මෙහිම. ඔන්න අපි හිතමුකෝ ප්‍රකටම උදාහරණයක්. දැන් මම එතරම් මම කටහඬ දැනගන්න ඕනේ. එහෙමයි. අපි දැනගන්න එකට මේ සංඥාවටම තමයි පොදු ස්පර්ශය කතා කරන්න ඕන නිසා. මොන මගේ කටහඬ හඳුනාගත්තානේ. හඳුනාගත්ත සංඥාව. දැන් අපි ගත්තොත් එහෙම ෆෑන් එකේ ශබ්දය එහෙම. දැන් ඔන්න හොඳට හිතන්න අර බින්දිලා අනිකකට ගියා කියන කාරණාවෙන් තොරව හොඳට හිතලා බලන්න අපි ඒ සංඥාව දැන් මගේ කටහඬ ඇහිච්ච සංඥාව හඳුනා ගැනීම කෘත්‍යයක් වුණානේ. හඳුනා ගැනීම ඊළඟට ආයෙ වෙන හඳුනා ගැනීමක් තියෙනවා. ඒකත් හඳුනා ගැනීමක්. එතකොට මේ හඳුනා ගැනීම කියන කාරණාව අනේකයි බුදුරණවහන්සේගේ ධර්ම විශේෂය තියෙන්නේ. දැන් මේක කියනකොට හඳුනා ගැනීම ගැනමයි කියන්නේ. හැබැයි මේකට පොඩි විශේෂත්වයක් තියලා තියෙනවා. ඒ හඳුනා ගැනීම කියන කාරණාව අපට ඇත්තටම ලෝකයේදී යෙදෙන්නවද? තව වෙන එකකින් මේක හඳුනාගත්තාද? ඒකමද හඳුනාගත්තා. හොඳට හිතන්න ෆෑන් එක සද්දේ මගේ කටහඬ සද්දේ. හඳුනාගත්තා. හඳුනාගත්තේ ඔන්න එකක් මං අහන්නේ මගේ කටහඬ හඳුනාගත්තා. ඒක නැති වුණා ෆෑන් එක හඳුනාගත්තා. ඒකද අපි බලන්නේ එකක්. ඔන්න එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමේ හඳුනා ගැනීම හැමමයි
කටහඬ කියන එක වෙනස් වෙලා ගියා. ඔය ක්‍රමයේද. නැත්නම් ඔයිට වෙනස් ක්‍රමයක්. මෙහෙම කිව්වොත් සමහරවිට දැන් ඇත්තටම අපිට හැමතිස්සෙම අපි හඳුනාගත්තා කියලා කියන තැනදීම යමක් ලැබිලානේ කරන්නේ සමහරවිට. ලැබිලා. අපිට බෑ අර ලැබීමේ ක්‍රියාවට එන්න. ඔව්. ඒකත් බෑ. ඔව්. එතකොට සමහරවිට එතන තමයි මට තේරෙන විදිහට සමහරවිට එතන තමයි සමහරවිට ධාමුරු කියන්නේ බලන්න කියලා අපිට. හරි. එතකොට සමහරවිට මෙතන අපි හැමතිස්සෙම අපිට දැන් ලැබෙනවනේ. අපිට ලැබෙනකොට ඒක සත්‍ය ඒක ලෝකේ හරි සත්‍ය කියන එක හින්දා සමහරවිට අපිට එතනින් එහාට ගිහින් හිතන්න බෑ. හිතන්න බැරි හින්දා සමහරවිට අර අතන තියෙන මේ ක්‍රියාව තියෙන එතන ඒ ක්‍රියාවේ ඇත්ත හොයාගන්න බෑ. එහෙම එකක් වගේ තමයි නේ සමහරවිට. ඒක තව ටිකක් හොයන්න ඕනේ. එතකොට දැන් අපේ දැන් කෝණේ දැන් කෝණේ බලන්න දැන් හරි. මල් පටහඬයි ෆෑන් එකේ සද්දේ ඒක හොයන්න ඕනේ නැහැ. ඒක හරි. එතකොට අපි ඔන්න එතන අපි දාමු එක අනිත්‍යයි කියලා බලනවා කියලා හරි කෝණේ නැහැ. එතකොට දැන් අපේ කෝණය හොඳට මම මේ කෝණය ගැන හිතුවා. කෝණය තියෙන්නේ කටහඬයි ෆෑන් එකේ සද්දයයි. වෙනස් වුණා නේද ඒක? අර හඳුනා ගැනීමේ කියන ක්‍රියාව අපේ කෝණය කියන්නේ ඇත්තටම තියෙනව නේද? ඒක නැති වුණාද? ඒ ක්‍රියාව තියනවාද ඒක නැති වුණාද? මේ සංඥාවත් එක්ක ඒ ක්‍රියාව දැන් මයි පටහඬේ සංඥාවත් එක්ක ඒ ක්‍රියාව නැති වෙලා ෆෑන් එකේ සංඥාවට වෙන ක්‍රියාවක් ආවද? නැත්තම් ඒකමද? මම තව එකක් කියන්න. ඔව්. ඔබ මේ කතාවක මම හඳුනාගත්තා ෆෑන් එකේ සද්ද මම හඳුනාගත්තා. ඔය දෙකෙන් මම හඳුනාගත්තා කියන එක කෙදිලා කියන එක. ඔව්. ඒක දැන් මම හඳුනාගත්තා කියන එකනේ අපිට ඈ? මම බලකාරක මම කියන එක හඳුනාගන්නේ කියන එක දෙකම පොදු දෙයක් තියෙනවා. ඔව්. ඒතකොට ඒක කියන්නේ ඒ කියන කියමන තුලදිම නිත්‍ය කියලා හම්බෙලානේ. ඒ කියන්නේ තියනවා කියලා හම්බෙලා. ඔව්. අන්නකට වේදනාවක් හඳුනාගැනීම නිත්‍යයි. ඒක අපිට කිසි විදියකින් අපි අපේ ඇතුලේ කෝණයෙන් අපිට ඒක ලේබල් එකක්වත් දාන්න බෑ නිත්‍යයි කියලා. අපේ කෝණයෙන් අපිට ඒක ලේබල් එකක්වත් දාන්න බෑ නිත්‍යයි කියලා. එහෙමයි. දාන්න බෑ? දාන්න ලේබල් එකක්වත් දාන්න ඒක අනිත්‍යයි කියලා. දැන් අපිට මෙහෙම එක දැන් අපි මෙතන අනිත්‍යයි කියලා බැලුවේ මේකත් එක්ක ඒක නැතිවීමත් එක්ක ඒක නැතිවීමත් දැන් එතකොට අපිට ඕනස්සේ ලේබල් එක දාන්න ඒකත් නැතිවීම නෙමෙයි. අපට ලේබල් එක හරි දාන්න ඕනැත්තේ ඒ ක්‍රියාවක් නැතිවීම නෙමෙයි. ඒ ක්‍රියාවක් නැතිවීම කියන ලේබල් එක දානවා නම් ඉතින් අසංඥයි. ඔව් ඒක වෙන්න බෑනේ. ඒක වෙන්න බෑනේ. එතකොට ඒ ක්‍රියාව ඒ හඳුනාගත්ත කියන ක්‍රියාව නැති වෙනවා කියන කාරණා තමයි අසංඥයි. දැන් අපි මේ කතා කරපු දේ තුළදීම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හොඳට හිතලා බලන්න. දැන් බුදුරණවහන්සේ මේ කියපු කරුණු එක නෙමෙයි හිතන්න එකක් හම්බ වෙන හැම වෙලෙම තියෙන අනිත්‍ය සම්මාර්ගණය. මේ බුදුරණවහන්සේ කියපු කරුණුත් එක්ක. එතන මගේ කටහඬයි ෆෑන් එකේ සද්දයයි. ඒ දෙක නැති වෙනවා හරි. අරක තියෙනවා. මොකද්ද ඒක නිර්වචනය? මොකද්ද ඒ සංඥාවට නිර්වචනය? දැන් අපට ඒක නිර්වචනයක් ඕනේ. අපි දැන් සාමාන්‍යයෙන් කටහඬකෝ ෆෑන් එකේ ශබ්දේ කියන තැනදී ඒ සංඥාව නිත්‍ය වෙලා නැහැ අපිට හරි ඒක හරි මම අහන්නේ ඒක නිත්‍ය හරි මම අහන්නේ ඒකේ නිර්වචනය නිත්‍ය හෝ නිර්වචනය
නিত্য හෝ අනිත්‍ය අදාළත්වයක් නැහැ. නিত্য ඒ නිර්වචනය. ෆෑන් එකේ සද්දේ මම කටහඬ දැන් නිර්වචනය කරන්න පුළුවන් නේ. නিত্য වූ ඒ සංඥාවේ නිර්වචනය. මොකක්ද? එලක්ම හරි ඒ හඳුනාගෙන නිර්වචනය මොකක්ද? ඒ නිර්වචනය කියන කාරණාව ඒකට මේ යම් මොකක් හරි මේ කියන්නේ ඒකට වචනයක් නේ හඳුනා ගැනීම. දැන් අපි හිතමු අපි කියනවා මම කටහඬ හඳුනා ගැනීම කියන එක නෙවෙයි කියලා. මගේ අර ෆෑන් එකේ ශබ්දය හඳුනා ගැනීම කියන එක නෙවෙයි. කියන්නේ මොකද්ද ඒක? ඒ හඳුනා ගැනීම මොකද්ද? ඉතින් එහෙම එකක් හම්බෙන්නෙම නැහැ නේ. මොකද නැති කරන්නද? හම්බෙනවද මේක? ඒ මොකද නැති කරන්නේ ඒක? මොකද්ද හම්බුනේ මොකද්ද නැති වෙන්නේ? මොකද්ද හම්බුනේ මොකද්ද නැති වෙන්නේ? මේ මොහොතේ වාසි විතර කරන්නේ ඉක්මවීම මාර්ගය පැත්තට නේ. ඔව්. ඒ කියන්නේ බුදුරන් වහන්සේ කියපු විදිහට චින්තනය මෙහෙ වෙද්දී මාර්ගයට යොමු වීමේ දැක්ම. දැන් බුදුරන් වහන්සේ කියපු ක්‍රමයෙන් දැන් ඔන්න සංඥාව කී මේක හඳුනන. දැන් අයියා අපි උතනින් හිතන්නේ ඔය ක්‍රියාව හරි කියලා. ඉතින් මේ ක්‍රියාව මොකද්ද? හොයන්නේ ඉතින් මොකද්ද කියන්නේ? ඊළඟට අපි ඔක තවත් හොයන්න ඕන නම් අපිට තව ටිකක් තියෙනවා එකතු කරගන්න. ඒකට කියනවා මොකද්ද? කන ශබ්ද දැනීම, දැන ගැනීම. තව ටිකක් කියනවා. දැන් කන ශබ්ද දැන ගැනීමකෝ බුදුරණවහන්සේ කියපු කන ශබ්ද දැන ගැනීමකෝ හිතන්න මොකද වෙන්නේ? හිතන්න සම්මර්ෂණය කරන්න කන ශබ්ද දැන ගැනීමක් යෙදිලා නැහැ. යෙදිලා නැහැ. කල්පනා කරන්න කන ශබ්ද දැන ගැනීමක් යෙදිලාද? ඒ කියන්නේ යෙදිලා කියන්නේ කන ශබ්ද දැන ගැනීමක් කියන එකට මොකද්ද නිර්වචනය? දැන් අපිට තියෙනවා කනයි ශබ්දයයි විඥාන එකතු කරන නිර්වචනයක් තියෙනවානේ. දැන් බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට කන ශබ්දයයි විඥාන එකතු කරන නිර්වචනය එක්ක. එහෙම වුණා නම් ඒක නැති වුණාත් නැති කරන්න වෙනවා. එහෙම වුණා නම් නැති කරන්න වෙනවනේ. සම්මර්ෂණයම නොලැබීමක්. ඉතින් මොකද නැති කරන්න තියෙන්නේ? මේක දර්ශනයෙන් දකින්න ඕනේ. ඒ ඉතින් සම්මර්ෂණයක් නේ අපිට තියෙන්නේ කරන්නේ. ඉතින් මේ සම්මර්ෂණය කරන කවදාවත් හම්බෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ නෙවෙනවා. මෙතන මේ ලක්මන් කියන්නේ එතන තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ඉතින්සේ ඉතින්සේ පටන්තා පැහැදිලි කියන එක දැන් මූලිකවම උදාහරණයක් මතනේ ඒ වෙනස් වීම අනිත්‍ය ස්වභාවය හෝ මොකක් හරි පිළිවෙල අපි හිතා ගන්නවා. ඒ කියන්නේ බාහිරින් අපිට හම් වෙන අරමුණ. ඊට පස්සේ සංක දැන් ආයි ඔය දෙකේම පොදු දේ නිත්‍යයි කියලා ඉවර වෙලා අපි වාදනය කරනවානේ මේ හඳුනා ගැනීම කියන එක. සමාධිනා ගත්තා කියන ඔය දෙකට මෙතන කියලා අපි ඒක නැති කරනවා. එතකොට ඒකෙන් වෙන්නේ අසඤ්ඤ ප්‍රතිපදාවක් නේ. එතකොට දැන් ඔය ඒ අසඤ්ඤ ප්‍රතිපදාවට ගණන්සේ දේශනා කරපු අනිත්‍ය සම්මර්ෂණය කියන එක අතර හරි බොහොම සියුම් තනක් නේ කියන එක මට තන දැන් සිත් කතාවත් එක්ක ඒක එහෙම සංග නැත්නම් ඒක වෙන් කළා පොඩ්ඩක් කොහොමද හඳුනාගන්නේ? ඒ කියන්නේ අසඤ්ඤය සම්මර්ෂණයයි. එහෙමයි. ඒක අනිත්‍ය සම්මර්ෂණය කරලා හරියට මාර්ගය පැත්තෙන් ඉක්මීම සහ අතනක් ඉක්මීමක් තියෙනවා. ඒ ඉක්මීම නිසානේ සක්කාය දිට්ඨිය දුරු වී හම්බ නොවීමක් කියලා තැනකට යන්නේ. දැන් අසඤ්ඤයේදී ලැබිලා නේ. එයාට ලැබිලා නැහැ. ඒ කියන්නේ එයාට ලැබිලා කියලා හම්බෙලා නැහැ. ඒක කියනවා එයාට ලැබිලා හම්බෙලා නැහැ. දැන් එතකොට දැන් ඒක හම්බුණා නම් ආයෙත් කරන්න දෙයක් තියෙනවද? ඒ කියන්නේ එයාට ලැබිලා කියලා හම්බෙලා නැහැ. එයාට ලැබිලා කියලා හම්බෙලා නැහැ. හැබැයි අසඤ්ඤ වෙලා. ඒ තුලදිම සිදුවෙනව නේද එකක් කරන්න ඕන දේ කෙරිලා ඉවරයිනේ. කෙරලා ඉවරනේ ඒක. කෙරලා ඉවර නිසානේ දැන් හරිනේ ඒක ලැබුණානේ. එයාට Tamanට ලැබුණ කෙනාට දැන් එයා ඇත්තටම අනිත්‍යයි කියන එයාට ආවා.
දැන් එතනින්ම නතර වෙනව නේද? අය ගියේ නැහැ නතර වුණා. හොයන්න දෙයක් නැහැ නේද? සම්මාර්ථන කියන වචනේ තේරුම? නතර වෙලා නැහැ. ඒ කියන්නේ මූලිකම කරද්දී කියන්නේ විද්‍යාත්මක විද්‍යාවේ පිළිසුදු වෙනවා එක පිළිසුදු නොවි වැඩි ඉවරයි කියලා නවත්ත ගත්තා. අන්න නැවත ගත්තා. දැන් ඉතින් නැවතට දැන් අපිට අපි හිතමු දැන් ඔය මම මේ කියමු කරුණයක් ටික බැලුවාම දැන් ඇසයි රූප විඤ්ඤාණය අපි මේ ලැබුන්නේ හරි හරිත් එහෙම කියලා වැඩකුත් නෑ. දැන් මොන අපි ඇසයි රූප විඤ්ඤාණය කියන්නේ හොයන්නේ ලැබෙන්නේ නැති එක මොකට හොයන්නද? ඔව් ඊළඟට එන අන්න ඊළඟට එන්නේ ඒක. ලැබෙන්නේ නැති එක හොයන්න ඕනේ. ඉතින් ලැබෙන්නේ නැති එක හොයන්න ඕනේ නැත්නම් ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා තියෙනවා. අන්න අසංජිත යනවා. ඉතින් ඒ නිසා හිතිල්ලක් විතරයි තියෙන්නේ. එයාට හිතිල්ල ඉවර වෙන්නේ. සම්වර්ධනේ ඉවර වෙන්නේ. හෙවිල්ල ඉවර වෙන්නේ. ඉවර වුණා නම් දෙකයි වෙන්නේ. සම්වර්ධනේ වෙලා නැහැ අසංජිත කිහිල්ල. එකක්. අනිත් එක තමයි සම්වර්ධනේ වෙලා සෝතාපන්න වෙලා. ওই දෙකෙන් එකයි. මේකේ සානසාව අහුවෙන්නේ නැති වෙන්න හිතලා ඒකටම යොමු වෙන්න ඕනේ නේද? නැත්නම් වෙන්නේ ඕවගේ කියන්නේ දෘෂ්ටිම තමයි නේද? දෘෂ්ටිම තමයි. කනක ගිහින් වරලා හිර වෙනවා. මම මොනවායි හරි තේරුම් ගත්තා කියලා හරි මොකක් හරි දැනකින් හිර වෙනවා. ඒකයි තමයි අනිත් එක දැන් අපිට මොකද අපි දැන් අපිට පුරු වෙලා තියෙන පැත්තෙන් ගත්තොත් අර ඔය දැන් අපි මේ අනිත්‍ය සම්මාර්ජනය කියන එකේ අපිට කරන්න යමක් හම්බ වෙනවා වගේ ස්වභාවයක් තියෙනවානේ. දැන් එතකොට අර බාහිරින් ලැබෙන අංගය හරහා පිළිසුදු නොවි කොයි හරිලාක අපි ඉක්මන් වුණොත් හරි අපි මම ඉක්මන් වෙලා මගේ දෙයක් කෙරෙන්න තියෙන අවස්ථා වැඩිනේ ඔය ඔක කරන්න වගේ යමක් වෙන්නේ. එතනදී ලොකු එතනම ශ්‍රද්ධාව ඇති වෙලවනේ. එහෙමයි සම්මත ගන්න ඉතලා ආයතකින් ඉඳී කියන්නේ. ඔව්. එතනදිම බුදුරණවහන්සේ ඕනේ නැහනේ. මං ඉන්නවනේ. එහෙමයි. එහෙම. එතෙන්න මායපාව ගිහිල්ලා. දැන් බුදුරණවහන්සේ ඉස්සරහට එතනදී කියන්නේ මම ඉන්නවා කියලා අහුවෙන්නේ නැති නේද? අහුවෙන්නේ නැහැ. අන්න ඒක නේ සමහරවිට වැඩි. දැන් අපි ආත්ම ඒක අහුවෙනවා නම් වැඩේ විකටම කරනවා නේද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපට තියෙන්නේ මං ඉන්නවා කියලා අහුවෙන්නේ නැතුව බුදුරණවහන්සේ අවශ්‍ය නැති බව හම්බෙලා. මං ඉන්නවා කියලා අහුවෙන්නේ නැතුව බුදුරණවහන්සේ අවශ්‍ය නැති වෙලා. ඒක එහෙමයි කියලා ප්‍රකටලත් නෑ නේද? නෑ ප්‍රකටලා නෑ. ප්‍රකට වුණා නම් ආයි කරන්නේ නෑනේ. එහෙම. ප්‍රකට නම් ඒක කරන්නේ නෑ. එදාපන් ඔබට වගේම යන්න ඕනේ. ඈ? ඊතර වෙනකන් නේද? මොකද? එදාපන් ඔබට වගේම යන්න ඕනේ ඊතර වෙනකන්. ඇහුන්නේ? එදා උපන් ඔහුපෙටිය. ආවෝ එදා උපන් ඔහුපෙටිය වගේම යන්න. ආයේ වෙන කිසිම එකක් නෑ. ඒ කියන්නේ මේ දැන් මෙහිම කතා කරද්දී හොඳට බලන්නකෝ අපට තේරුම් ගන්න මොනවද තියෙන්නේ ඔක්කොම බුදුරජාණන් ධර්මයේ තියෙන්නේ. අපට අයිති නෑ කියන එකට ශ්‍රාවකයා ශ්‍රාවකයා කියන්නේ මම අවබෝධ කරා. හැබැයි මම බුදුරණවහන්සේගේ වචන පිළිගන්න නිසා මම ඒක බුදුරණවහන්සේගේ අවබෝධ කරා. එහෙම බලින් කියනවා නෙමෙයි. ඇත්තම ඒක. ඇත්තටම ශ්‍රාවකයා ඒක කියන්නේ ඇත්තම නිසා. ඒක යාට පොඩ්ඩක්වත් අයිති නෑ. පොඩ්ඩක්වත් අයිති නෑ. කියන්නේ තමන් පොඩ්ඩක්වත් දකින්නේ නෑ. හැබැයි තමන් දකින්නේ නැහැ කියලා කියන්නේ හැබැයි මේක දිගටම කරන්නත් ඕනේ නේද? ගුරුවරට කියන්නත් ඕනේ. තමන් දකින්නේ නැහැ කියන්නේ තමන් නැති හම්බෙන්න වෙන්න ඕනේ. දැන් තමයි මුලා නෑ හැමතිස්සෙම වෙන්නේ වැරදුන තැනදී වැරදිච්ච එකට පහරක් දෙනම යනවනේ. ආය වලදන මාය පහරක් දෙනම යනවනේ. ඉතින් අර වැරදි ටික අයින් කරනවනේ. අර වැරදි අහු වෙනවා. අර වැරදි ටික අයින් කරනවා. ඉතින් එන වැරදිලා හරි ඉස්සරහට යනවා. අන්න ඒකනේ කල්යාණ සම්පවංග කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ඔය ඔක්කොම තියෙන එකත් එක්කනේ. ලක්ම කියන්නේ. ඒ කාරණා ටික පොඩ්ඩක් අපහු මේ සාරාංශ කරගත්තොත් දැන් ඔබ වහන්සේ ඒකත් මාර්ගයේ ඉක්මන කරනකම් කාරණා තුනක් මේ සංඥාව සම්බන්ධයෙන් අනිත්‍ය සම්මර්ෂණය කතා කරන් චුට්ටක් ඒක සංගම ආයි කියන්නේ මුලින්ම තියෙන සංඥාව අනිත්‍යයි කියලා යෙදෙනවා. යෙදෙන විදිහක් තියෙනවා. ඒක පුතග්ජනයි කියන්නේ අපි අඳුරගෙන නැහැ අපිට සංඥාවයි අනිත්‍යයි සියලු දෙයක් වෙලා.
එහෙම ස්වභාවයක් නේද? මේ පළවෙනි අවස්ථාව. ඔව් සංඥාව අනිත්‍යයි කියලා හම්බ වුණා. අපි හිතමු දෙයක් ඔකට ධම්ම කියන වචනේ දාමුකෝ ස්වභාවය කියන එක. ධම්ම කියන්නේ ස්වභාවයනේ. එතකොට ස්වභාවයක් හම්බ වුණා. මොකද්ද ස්වභාවය? සංඥා අනිත්‍යයි. ස්වභාවය. ස්වභාවය නිත්‍යයි. එහෙම ස්වභාවයක් තියෙනවනේ. සංඥා අනිත්‍ය කියන ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්ත. එතකොට ස්වභාවය නිත්‍යයි. එතකොට ඒක ඇත්තනේ. ස්වභාවයත් ඒක නිත්‍යයි. බුදුරණන් තෝකමයි කියන්නේ හැබැයි. සංඥා අනිත්‍යයි කියලා. හැබැයි සංඥා අනිත්‍ය කියලා ස්වභාවයක් හම්බෙන්නේ නැහැ. සංඥා අනිත්‍යයි කියලා ස්වභාවයක් හම්බෙන්නේ සංඥාව අනිත්‍යයි කියන සම්මර්ෂණයක් ඉදෙන්නේ. ඔව්. ඒක තමයි සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහට සම්මර්ෂණයක්. අන්න හරි. එහෙනම් එතනදිම කියනවනේ සංඥාව අනිත්‍යයි කියලා හම්බ නොවන විදිහට සම්මර්ෂණයක් කියනකොට සංඥාව කියන එකත් අනිත්‍ය කියන එකත් ස්වභාවයක් යෙදින් නැති සම්මර්ෂණයට අනිත්‍ය කියන්නේ කියලා. සංඥාව කියන එකත් අනිත්‍ය කියන එකත් ස්වභාවය යෙදෙන් නැති විදිහටයි සම්මර්ෂණය. ඊට පස්සේ ඊළඟට තියෙන මාර්ගයේ කීම ගැත්තෙන් ගත්තොත් සංඥාව අනිත්‍ය කියලා ඒක ඒ බුදුරණාහි දේශනා කරපු විදිහටම ඒක හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් මාර්ගයේ කීමක් තියෙනවා. මෙහෙම ඒකේ හම්බ වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. යෙදීමේ ලැබීමේ කියන එක මුලින්ම. ඊළඟට අතනදී කතා කරන්න ඕන දෙයක් නෑ හම්බ වෙනවා කියන. හම්බ වෙනවා. ඒ කියන්නේ ඒකෙදී ඒක කතා කරන්න බෑ. කතා කරනවා නම් ඒ කතාව තුලදීම මේ ආයිඩියක් කියලා ලැබීමේ අනිත්‍යයි සංඥාවනේ. මේක කියන්නේ කරන ක්‍රම කිහිපයකට කියන්නේ ලැබීමේ අනිත්‍යයි සංඥාව. ලැබීමේ අනිත්‍ය සංඥාවක් තියෙන්නේ. ඒක හැබැයි ස්වභාවය නෙමෙයි. සංඥාව හඳුනා ගන්න ක්‍රම අපි කතා කරන්නේ. ඔන්න අනිත්‍යයි.